සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානයේ දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමූ විභාග කිහිපයක දින නියම කෙරේ. ගර්භණී මව්වරුන් සේවයට කැඳවීමට තීරණයක්. ඉදිරි දින කිහිපය තුළ තදවැසි දිස්ත්‍රික් කිහිපයකටම නායෑමේ අනතුරු ඇඟවීම්. ගෝලීය වසංගතයේ අවසන් බව සිතා කටයුතු කිරීම දැඩි වරදක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක්. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, මාතලේ, මහනුවර, නුවරඑළිය, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහායි නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව එම දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායෑම් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව එම සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා. මේ අතර පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පැවතීම හේතුවෙන් වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එහිදී ඇතැම් විට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂිතයි. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. පසුගිය දින කීපය තුළ ඇති වූ ආපදා තත්ත්වයන් යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10කට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට බලපෑම් ඇති වුණා. බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 1444ක්. මේ යාම් 4ක් රපෝර්තු වෙලා තියෙන මේ සහන මධ්‍යස්ථාන 3ක්, නුවරඑළිය 2ක් සහ බදුල්ලේ 1 සහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන අපි ඒ අවශ්‍යතාවයන් සියල්ලම ලබා දෙනවා. මේ අතර ඉහළ කොත්මලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ඇද හැලෙනු අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් විවෘත කර තිබෙනවා. තවදුරටත් වැසි එලෙසම පැවති හොත් ජලාශයේ සෙසු වාන්දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි ජලාශ භාර ඉංජිනේරුවරුන් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ. මේ දිනවල පවතින වර්ෂා තත්ත්වය නිසා දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන්දොරටු විවෘත කරලා පවතිනවා. ඇතිවිය හැකි වර්ෂා තත්ත්වය මත මේ ගේට්ටු විවෘත කිරීමේ ධාරිතාවය වෙනස් කිරීමට සිදුවිය හැකියි. එම නිසා ප්‍රදේශවල පදිංචි මහජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතුයි. ආපදා කළමනාකරණ අංශ විසින් මාධ්‍ය භාවිතාවෙන් හෝ වෙනත් ආකාරයකට ලබා දෙන පණිවිඩ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිල්ලෙන් සිටින යුතුයි කියන ඉල්ලීම කරන්න කැමැතියි. අපි කලින් සිට සෑම ආපදා අවස්ථාවකදී දැනුවත් කරන්නාසේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනය පැය 24ම ක්‍රියාත්මක වෙන දුරකථනයක්. ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත මැදිරියත් පැය 24ම ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්ම ක්ෂණික තොරතුරු සහ සහාය ලබා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බැඳී සිටින. ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉදිරිපත් කළ තියෙන DEWN කියන පෝර්ටල් එකක් අපි හඳුන්වා දී තිබෙනවා. අපි හැමෝගෙම ඉල්ලා සිටින මේ DEWN කියන වෙබ් පෝර්ටල් එක තමන්ගේ දුරකථනය දාගන්න කියලා. එතකොට අපි මේ පෙර දැනුම් දීම් කලින් අනතුරු හැඟීම් සියල්ල මේ DEWN කියන වෙබ් පෝර්ටල් එකේ තියෙන මේක දුරකථනයට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා.
මේ දිනවල ගෝලීය වශයෙන් ප්‍රබලව පැතිර යන බවට මත පළ කෙරෙන ඒ 30 නම් නව කොවිඩ් වෛරස ප්‍රභේදය සත්‍ය වශයෙන් මේ ලෙස පැතිර යාමක් නොපෙන්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ මහතා මේ බව සඳහන් කළේ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්. ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 566ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,41,639ක් ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 17ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,760ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඒ 30 නම් එන්නත් කරණයටද ඔරොත්තු නොදෙන බවට මත පළ කෙරෙන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ගෝලීයව පැතිර යන බවට මත පළ වනවා. නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එම වෛරසය ලෙස ගෝලීයව පැතිර යන බවට සාක්ෂි නොමැති බවයි. ඒ 30 ප්‍රභේදයේ අලුත් වාර්තාවකුත් ලැබිලා තියෙනවා. තාමත් සමාලෝචනය කරමින් පවතින්නේ. අපිට මේ සම්බන්ධයෙන් පාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට තුඩු දෙන්නා වූ අලුත් යමක් ලැබිලා නැහැ. අපි විටින් විට ඒ පිළිබඳව දැනුවත් කරනවා. මේ අතර මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ හමුදා නිලධාරීන්ට තෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දීම ඊයේ ආරම්භ වුණා. ඒ අනුව එම කටයුතු අදත් සිදු වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. සංගමේ පාව සඳහන් කරන සයිනෝෆාර්ම් වෙන්නත මාස 2ක් 3ක් යනකොට ඒ ක්‍රියාවත් ඊළඟ වෙන බව. මේ වුණොත් එහෙම නැවතත් තුන්වෙනි මාත්‍රාව දෙන්න කියලා තියෙන මාස 6කට පෙර. එහෙම නොවුනොත් එහෙම රෝග ව්‍යාප්තිය රට තුළ සිදු වෙන්නේ සීඝ්‍රයෙන්. මේ පිළිබඳව හැකි ඉක්මනින් පුළුල් සමාලෝචනයක් කරන්න ඕන. ඒක මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒක පදනම් කරගෙන යම්කිසි ආකාරයකට අපිට නිගමනයකට එන්න පුළුවන් නම් මේකේ තියෙන අඩුපාඩුවක් හෝ ඒකට ප්‍රතිකර්මයක් හැටියට යම් දේවල් කළ යුතුයිද කියන එක ඒ පිළිබඳව විද්වතුන් විසින් බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාවට නිර්දේශ කරાવી. එහිදී සාකච්ඡා කරලා රජයට නිර්දේශ කරાવી මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියලා. අපි 12ත් 15ත් අතර ළමුන් සඳහා එන්නත් කරන්නේ ලබා දීමට සූදානම්ක් වෙනවා. තවම ඒ පිළිබඳවත් සමාලෝචනය කරමින් පවතින්නේ. මේ අතර ගැබිනි මව්වරුන් යලි රාජ්‍ය සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ යම් සීමාවන්ට යටත්ව ඔවුන්ව සේවයට කැඳවන බවයි. ඒ අනුව අදාළ කැඳවීම ඒ ආයතන අවශ්‍යතා මත සිදු කළ යුතුයි. ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදී මතුවන ගැටලු පිළිබඳව අවධානය යොමු කර එම තීරණයට එළඹි බවයි ලේකම්වරයා සඳහන් කළේ. මේ අතර අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යලි පැවැත්වීමද සීමාවන්ට යටත්ව සිදු කිරීමටයි නියමිත වැත්තේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ අවශ්‍යතාවය මත දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14,787ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,13,092ක් ලෙසයි. ගෝලීය කොවිඩ් වසංගතය අවසන් බව සිතා අපරීක්ෂාකාරීව කටයුතු කිරීම දැඩි වරදක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් අවධාරණය කර තිබෙනවා. ලොව බොහෝ රටවල් තවමත් වෛරසයට නිරාවරණය වෙමින් සෞඛ්‍ය අවදානමක පවතින මොහොතක වසංගතය අවසන්ව ඇතැයි සිතීම වරදක් බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් සඳහන් කර ඇත්තේ මුව ආවරණ භාවිතය හා සමාජ දුරස්ථකරණය වැනි සමාජ සීමා තවදුරටත් දිරිමත් කළ යුතු බවයි. එමෙන්ම ලෝපුරා මිලියන 5 ඉක්ම වූ පිරිසකගේ ජීවිත අහිමි කළ කොවිඩ් ගෝලීය වසංගතය පාලනය සඳහා එන්නත් සාධාරණව බෙදීමට උත්සුක වන ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් ලෝකනායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ලොව ධනවත් හා මැදි ආදායම්ලාභී රටවල් අමතර එන්නත් මාත්‍රාවක් සඳහා යොමු වෙමින් පවතින පසුබිමක අප්‍රිකානු කලාපය උග්‍ර එන්නත් හිඟයකින් පීඩා විඳින බවයි ජගත් සංවිධාන ප්‍රධානියා විසින් අවධාරණය කර ඇත්තේ. අප්‍රිකානු සෞඛ්‍යංශවල නවතම දත්තවලට අනුව තවමත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇත්තේ සමස්ත අප්‍රිකානු ප්‍රජාවෙන් 5% පමණක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එවන් පසුබිමක බොහෝ රටවල සංචරණ සීමා ලිහිල් කරමින් වසංගතය අවසන්ව ඇතැයි සිතීම දැඩි වරදක් බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.
මේ අතර එළඹෙන වසරේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර සිය රටින් කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා චීනය තවදුරටත් කොවිඩ් සීමා දැඩි කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලොව පළමු නිල කොවිඩ් ආසාදිතයා හඳුනාගත් චීනය මේ වන විට සාර්ථකව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ රටක් බවටයි හඳුන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් දැඩි දේශ සීමා නීති ක්‍රියාත්මක කරනු ලබන චීනය විසින් තවදුරටත් අනුගමනය කරනු ලබන්නේ කොවිඩ් ව්‍යාප්තිය ශුන්‍ය කිරීමේ ක්‍රමවේදය බව රට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ යටතේ හැකිතාක් පිරිස කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමට චීන රජය පියවර ගැනීම වසංගත පාලනය සඳහා වූ කැපි පෙනෙන කාරණයක් බවයි විදේශ වාර්තාව සඳහන් කළේ. මේ අතර චීනය විසින් නිපදවන ලද සයිනෝෆාර්ම් කොවිඩ් මර්ධන එන්නත ඔස්ට්‍රේලියාව තුළ පිළිගත් එන්නතක් ලෙස ලයිස්තුගත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට චීනයේ නිෂ්පාදිත සිනෝවැක් සහ සයිනෝෆාර්ම් යන එන්නත් දෙකම එරට තුළ පිළිගත් එන්නත් ලෙස ලයිස්තුගත කර ඇති බවයි වාර්තා වන්නේ. ඒත් සමග ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන පුද්ගලයන් චීනයේ නිෂ්පාදිත සිනෝවැක් හෝ සයිනෝෆාර්ම් එන්නත් ලබාගෙන ඇතනම් එය සිය සංචාරය පිළිබඳ ගැටලුවක් ඇති නොකරන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දින නියම කොට තිබෙනවා. ඒ අනුව එම විභාග කටයුතු එළඹෙන ජනවාරි මාස සිට ආරම්භ වීමටයි නියමිත ඇත්තේ. 2021 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ විභාගයන් පවත්නා කොවිඩ් වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම කල් දැමීමට රජය තීරණය කළා. ඒ අනුවයි විභාගයේ පැවැත්වෙන දිනයන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත්තේ. කල් දැමුණු පහවසර ශිෂ්‍යත්ව විභාගය, අපොස උසස් පෙළ විභාගය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා දින නියම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ ජනවාරි මාස 22 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මාස 7 වන සඳුදා සිට මාර්තු මාස 5 වනදා සෙනසුරාදා දක්වා පැවැත්වෙනු ඇති. එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ මැයි මාස 23 වනදා සඳුදා දින සිට ජූනි මාස 1 වනදා බදාදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රමාණවත් කාලයක් අධ්‍යයන කටයුතු සඳහා ලබා දීමත්, විභාග සංවිධානය කිරීමට ප්‍රමාණවත් කාලයක් විභාග දෙපාර්තමේන්තුව වෙත ලබා දීමත් යන සියල්ල සලකා බලමින් මෙලෙස විභාග සඳහා දින තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නැවතත් ප්‍රවෘත්ති. නව ගල්ලංගුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්. ස්කොට්ලන්තේ ග්ලාස්කෝහිදී ඊයේ COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරුණා. මෙහිදී ප්‍රංශ ජනාධිපති, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, ඉතාලි අග්‍රාමාත්‍ය චාල්ස් කුමරු සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද ප්‍රධාන සමුළුවේ දේශන සිදු කළා. සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට අපොහොසත් වීම පිළිබඳ නිදහසට කරුණු කිසිවක් නොමැති බවයි. පසුගිය කාලය තුල යම් ප්‍රගතියක් ලබාගෙන ඇතත් පරිසරය වෙනුවෙන් කළ යුතු තවත් විශාල කාර්යභාරය පවතින බව පෙන්වා දුන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අද නිසි ලෙස වගකීම් ඉටු නොකළහොත් එහි අයහපත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන්නේ අනාගත පරපුරට බවයි පෙන්වා දුන්නේ. සමුළුව ඇමතු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ දේශගුණික විපර්යාස දැනටපත් ලෝකය මිනිස් ජීවිත හා ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණුකොට ලෝකයේ සෙසු රටවලටද සහාය වීමේ වගකීම එක්සත් ජනපදයේ ඉටු කරන බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ආරක්ෂිත ලෝකයක් බෙදා හදා ගැනීම සහතික කරනුවස් තවත් බොහෝ දේ ඉටු කිරීමට තම රට අපේක්ෂා කරන බවයි ජෝ බයිඩන් මහතා සඳහන් කළේ. සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් පවතින බවයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමවලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙන බවත්, එබැවින් තිරසර භාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශුන්‍යත්වයක් ළඟා කර ගැනීම සඳහා විමෝචන අවම කිරීම බවත්, 2030 වසර වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 107කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවද සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. තවද පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන අතර තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට
ශ්‍රී ලංකාව 2019 වසරේදී නායකත්වයේ දී තිබෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සිය අභිලාෂකාමී තිරසර ප්‍රයත්නයන් සඳහා ආයෝජන තාක්ෂණික හුවමාරුව සහ දේශගුණික අභියෝගයන් ජය ගැනීම සඳහා මූල්‍ය සම්පත් මෙන්ම COVID-19 වසංගතයෙන් ප්‍රකෘතිමත් වීම සඳහා ලබා දෙන පුළුල් සංවර්ධන ආධාර සාදරයෙන් පිළිගන්නා බවයි. නැති බැරිකම් ගැන නොසිතා ඇති හැකි ලෙස කටයුතු කරමින් ජීවිත දිනන්න උත්සාහ කරන දිරිය කාන්තාවක් පිළිබඳ පුවතක් අපට දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ ඇගේ කතාව. ඇය නමින් සුනේත්‍රා ශාමලී කුමාරි. දඹුල්ල කණ්ඩලම කුඹුක් කඳන්වල ප්‍රදේශයේ ජීවත් වන ඇය දෙදරුමවක්. සුනේත්‍රා ශාමලී මහත්මිය උපාධිධාරිණියක් වගේම දේශීය පාරම්පරික වෛද්‍යවරියක් ලෙසද කටයුතු කරනවා. ඇය අද කෘෂිකර්මාන්තයෙන් හිමි පෙත්තටම යන්න දරන උත්සාහය මේ කතාව බලන හැමෝටම හොඳ ආදර්ශයක්. ලැබූ උපාධියට රැකියාවන් සෙවීමට උත්සුක නොවූ ඇය සිය රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට මෙන්ම දේශීය ආයුර්වේදයට මුල් තැන දෙමින් තම ජීවිකාව ඇරඹූ බව සඳහන් කළා. තමාගත් ඒ තීරණය ඔස්සේ යමින් ඇය අවසානයේ යොමු වුණේ කහ වගාව සඳහායි. ලොක්ඩවුන් කාලේ මහත්තයා එළවලු බිස්නස් ගියේ. ඒ යනකොට කහ බීජ දැකලා තමයි ගෙනාවේ. ඊට පස්සේ එයා තමයි කහ වගා කරන්න පටන් ගත්තේ. එහා පැත්තේවත් ඉතින් අපිට මටත් හිතුණා ගෙදරවත් වවන්න. අද වන විට ඇගේ වගාබිම තුළ ඇයටද වඩා උස කහගස් දැක ගැනීමට හැකිවීම විශේෂත්වයක්. වැඩි උසයි කහගහ. කාබනික පොහොර පමණක් යොදාගෙන කහ වගාව ඇය විසින් සිදු කරන අතර කිසිදු රසායනික පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය යෙදීමකින් තොරව එම කහවගාව තමන් විසින්ම සිදු කරගෙන යන බව ඇය පවසන්නේ මහත් වූ නිහතමානී ආඩම්බරයකින් යුතුවයි. රසායනික පොහොර යොදනවට වැඩිය කාබනික පොහොර වල අස්වෙන්න වැඩි. එයා අතුරු ආබාධ නැහැ. දැන් මගේ දියර පොහොර එකේ පොඩි කෘමි සත්තු හිටියා. ඒ දේවල් දැන් පාලනය වෙලා. කිසිදු වසවිසක් නොමැති තමන් විසින්ම නිපදවා ගන්නා ලද කහකුඩු කිලෝවක් රුපියල් 4000ක මිලකට වෙළඳුන් තමන්ගෙන් මිලදී ගන්නා බවයි ඇය පවසන්නේ. වාදිය කියන්නේ මේ ඉගෙන ගන්නවා කියන්නේ රජයේ රැකියාවක් කරනවා කියන එක නෙවෙයි. ඒක අපේ ජීවිතේට උපයෝගී කරගත්තාම ඇති. අපි රජයේ රැකියාවක් කරනට වැඩි ආදායමක් මේ වගේ දෙකින් කරන්න පුළුවන් තවත් කෙනෙකුට රැකියාව දීලා. වගේම මේ කාන්තාව 4-5 දෙනෙකුට දවස් 6-7ක් වැඩ දෙනවා මේකේ එක දිගටම. විවිධ වූ ආර්ථික අපහසුතාවන්ට ලොව ජීවත් වන සියලුම පුද්ගලයන්ට මුහුණ දෙන්න සිදුවනවා. නමුත් අපහසුතා දෙස බලමින් පසුතැවෙනවට වඩා ඇති හැකිදය මනාව කළමනාකරණය කරමින් ලෝකේ දිනන්න ඇය කරන උත්සාහය අපට හොඳ ආදර්ශයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් 20771 දෙනෙකු පැමිණ තිබෙනවා. එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 168ක වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. එමෙන්ම පළමු මාස 10 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාවද 60000 ඉක්මවා ගොස් තිබෙනවා. විදේශ සංචාරකයන් සඳහා මෙරට දේශ සීමා විවෘත කෙරුණේ පසුගිය ජනවාරි මාස 21 වෙනිදායි. ජනවාරි මාස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය සැලකූ විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් එනම් සංචාරකයන් 18466 දෙනෙකු පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එක්සත් රාජධානිය, ජර්මනිය, කසකස්ථානය සහ යුක්‍රේනය මීළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් අතරට අයත්. ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව තම ගෑස් මිල වැඩි කරන බවට එම සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලාෆ් සමාගම කොපමණ මුදලකින් මෙවර ගෑස් මිල වැඩි කරන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුවෙන් ගෑස් ඉවත් කර ඇති අතර ඒත් සමගම අදාළ ගෑස් සමාගම වෙත මිල වැඩි කිරීමේ හැකියාවද පවතිනවා. ලාෆ් සමාගම විසින් මීට පෙරද කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2840ක් ලෙසයි. එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1136ක් වනවා. මීට අමතරව ලිට්‍රෝ ගෑස් සමාගම විසින්ද ගෑස් මිල ඉහළ නැංවීමට කටයුතු යොදා තිබුණා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය විසින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම භූ රසායනික සිතියම් සකස් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂි කර්මාන්තය සහ වෙනත් කාර්මික නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමේදී ඵලදායී ලෙස භූ සම්පත් යොදා ගැනීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. භූ රසායනික සිතියම් සකස් කිරීම මගින් පසෙහි භූ රසායනික ලක්ෂණ, ඛනිජ ගවේෂණය, පාරිසරික අධීක්ෂණය, කෘෂිකාර්මික පර්යේෂණ,
සෞඛ්‍යමය වශයෙන් බලපෑම් සිදු කළ හැකි භූ උපද්‍රව අධ්‍යයනය සඳහා අදාළ වැඩසටහන ඉවහල් වන බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. ලෝකයක් රැකගන්න ලෝකයක් වගා කළ දිරිය කාන්තාවන් පිරිසකගේ කතාවක් මේ. ඉන්දියාවේ කාන්තාවන් පිරිසක් සිදුකරන කාර්ය නම් තරමක් වෙනස්. දියයට කිමිදෙමින් ඔවුන් මේ සිදු කරන්නේ පරිසර හිතකාමී රැකියාවක්. ඔවුන් ඇත්තරම කරන්නේ උණ බම්බු මත මුහුදු පැලෑටිවල අතු වගා කරන එක. විද්‍යාඥයන්ගේ පෙන්වාදීම මුහුදු පැලෑටි වර්ධනය කිරීම හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලිය අඩු කිරීමක් බවයි. ඒ නිසාම මේ පිරිස සිදු කරන්නේ ලෝකයටම වැඩදායී ක්‍රියාවක්. සමහර වෙලාවට මුදල ගැන පවා නොසිතා ඔවුන් මේ ක්‍රියාවෙන් නිරත වෙනවා. ආරම්භයේදී ඔවුන් සතුව තිබුණේ මේ වගේ සැකිලි 10ක් විතරයි. පසුව ඔවුන් එය 50ක් දක්වා වර්ධනය කරගන්නවා. ඒ නිසාම මෙයින් ලැබෙන ප්‍රතිඵලය ඉතා ඉහළ වුණා. මෙවන විට ඔවුන් සතුව මේ විදියේ සැකිලි 100ක් විතර තියෙනවා විතරක් නෙවෙයි. දැන් මේ කාර්යයට බොහෝ දෙනෙක් එකතු වෙලත් ඉන්නවා. හැබැයි මේ කාර්යය පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වගාවන් සාර්ථක වෙනවා වගේම විවිධ හේතු නිසා අසාර්ථක වීම් වලටත් ලක් වෙනවා. මේ විදියට ඔවුන් වගා කරන ඇල්ගී ආදී මුහුදු පැලෑටි විවිධ ආහාර වර්ග, ඖෂධ වර්ග නිපදවන්න යොදා ගැනෙනවා. මේ විදියට ඔවුන් සිදු කරන නිෂ්පාදනයන් ඉන්දියාවේ වෙළඳ සැල්වලට පවා නිකුත් කරනවා. ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලටත් මේ නිෂ්පාදන බෙදා හරින බවත් ඔවුන් කියනවා. ආරම්භයේදී මේ මුහුදු පැලෑටි වගාවන් මේ කාන්තාවන් විසින් මාස 3ක්ම සිදු කරලා තියෙන්නේ කිසිම ප්‍රතිලාභයක් නැතුවවීම විශේෂත්වයක්. දැන් වෙනකොට නම් මේ කාර්ය විශාල මුදලක් ලබා දෙන එකක් බවටත් පත් වෙලා. මේ පිරිස මේ කාර්යය සිදු කරන්නේ මුහුදේ ඉන්න සත්තුන්ටත් කිසිදු හානියක් ඇති නොවෙන විදියට. ජීවන අර්ගලය කියන්නේ විටින් විට එන සාගර රැලිවලට මුහුණදීමක් වගේ. හැබැයි තමන්ගේ ජීවන වෘතිය තමන්ට වගේම රටටත් ලෝකයටත් වැඩදායි එකක් නම් විශ්වාසයි ඒ තුළින් මුළු ලෝකයටම යහපතක් වන බව. දැන් අවධානය විදෙස් පුවත් වෙත. හරිතාගාර වායු විමෝචනය පිළිබඳව ධනවත් රටවල් වෙත චෝදනා කළ ඉන්දියාව විසින් සිය කාබන් උදාසීන කිරීමේ ඉලක්කය 2070 වසර දක්වා ගෙන යාමට පොරොන්දු වී තිබෙන බව. හරිතාගාර වායු විමෝචනය අධික රටක් ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාව 2070 වසර වන විට එරට කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍ය කරා ගෙන ඒමට COP26 දේශගුණික සමුළුවේදී පොරොන්දු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව 2050 වසර වන විට ගෝලීය වශයෙන් එම ඉලක්කය කරා ළඟාවීම සඳහා රටවල් කැපවිය යුතු බවට වූ COP26 සමුළුවේ ප්‍රධාන ඉලක්කය මගහැරී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ග්ලාස්ගෝ සමුළුවේදී ඉන්දියාව සඳහා කාබන් ශුද්ධ ශුන්‍ය ඉලක්කයක් ලැබූ පළමු අවස්ථාව ලෙසද ප්‍රතිඥා ලබා දී තිබෙනවා. කාබන් ශුද්ධ ශුන්‍ය හෝ කාබන් උදාසීන වීම යන්නෙන් අදහස් කෙරෙනුයේ වායුගෝලය වෙත මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවමය දක්වාගෙන ඒමයි. එහිදී චීනය විසින් 2060 වසර වන විට කාබන් මධ්‍යස්ථ භාවය සඳහා සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති අතර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය 2050 වසර වන විට කාබන් ශුද්ධ ශුන්‍ය අගයට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනය සහ තායිවානය අතර උද්ගතව ඇති අර්බුදය මධ්‍යයේ පසුගියදා තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයට චීන ප්‍රහාරක යාන 8ක් ඇතුළු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. පසුගියදා මෙලෙස තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට චීන ප්‍රහාරක යාන ඇතුළු වීමත් සමග පසුගිය ඔක්තෝබර් මාසය තුල පමණක් චීන ප්‍රහාරක යානා වලින් තායිවාන ගුවන් ආක්‍රමණය කළ 6 වන අවස්ථාව මේ වන බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මෙම වසරේ ඔක්තෝබර් මාසයේ තෙක් කාලය තුල පමණක් තායිවාන ගුවන් සීමාවට ඇතුළු වී ඇති චීන හමුදා යානා සංඛ්‍යාව 680කට අධික බවද තායිවාන ජාතික අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. චීනය විසින් තායිවානය තම රටේ වෙන් වූ ප්‍රාන්තයක් ලෙස සැලකීම මේ වන විට ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් බවට පත්ව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 26කින් ජය ගන්නට සමත් වුණා.
Super 12 clash from the show. තරගේ කාසියවාසය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා. ඒ අනුව එංගලන්ත ආරම්භක පිතිකරු සම්බන්ධතාවය වැඩි වේලාවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව ජේසන් රොයි ලකුණු 9කට දබා ගැනීමට වනිදු හසරංග සමත් වුණා. Lanka have their first. Hit through the line, we keep saying, here in Sharjah. Oh, that's out. That is out. ලකුණු 35ක් තුළ පළමු කඩලු 3ක් බිඳ වැටි අසීරු අඩියක සිටි එංගලන්ත කණ්ඩායම අවසානයේ ස්ථාවර ලකුණු පූරුවක් දක්වා ඉහළ නැංවීමට නායක ඉයන් මෝගන් සහ ජෝස් බට්ලර් සමත් වුණා. එහිදී ජෝස් බට්ලර් සිය පළමු අන්තර්ජාතික 2020 ශතකය අවසන් පන්දුවට එල්ල කරන ලද දැවැන්ත 6 පහරක් සමගින් ලබා ගැනීම කැපී පෙනුණා. Over the leg side. And ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 4ක් පමණක් දැවී ගොස් ලකුණු 164ක් රැස් කරගනු ලැබුවේ 165ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දෙමින් ජෝස් බට්ලර් නොදැවී ලකුණු 101යි. England have a අඩගි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 21කට කඩලු 3ක් බිඳ හෙළුවා. එම පන්දු යැවීමත් සමග වනිදු හසරංග මෙම වසරේ පන්දුවාර 2020 පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳහෙළන ලද පන්දු යවන්නා බවට පත් වූ අතර ඔහු මේ වසරේ බිඳහෙළ ඇති කඩුළු සංඛ්‍යාව 34ක්. එසේම එම කඩුළු සංඛ්‍යාව මෙතෙක් පන්දු යවන්නෙකු විසින් වසරකදී බිඳහෙළ ඇති 2020 පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාව ලෙසද වාර්තා පොත් අතරට එක්වනවා. මේ අතර වනිදු හසරංග විසින් 2020 කඩුළු 50 සීමාවද මෙම තරගයේදී පසු කර යාමට සමත් වූ අතර එය පන්දු යවන්නෙකු විසින් 2020 තරග පිටියේ වාර්තා කරන ලද දෙවන වේගවත්ම කඩුළු 50 ලෙසද වාර්තාගත වුණා. ලකුණු 165ක ඉලක්කය හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු පුවරුවට 1 ලකුණක් පමණක් එක්ව තිබියදී බිඳ වැටුණා. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පූරුව 76ට කඩුළු 5ක් බිඳ වැටුණු අවස්ථාවක පිටියට එක් වූ දසුන් ශානක සහ වනිදු හසරංග සිය ජයග්‍රහණයේ තෙක් සටන් කිරීමට උත්සාහ දැරුවද වනිදු හසරංගගේ ඉනිම ලකුණු 34කට සීමා වුණා. goes over wide mid off. It could be taken. There's a man out there. They work as a team. That is. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139කට සීමා කරමින් එංගලන්ත කණ්ඩායම සිය අවසන් පූර්ව වටේ සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවා. Is it over his head? No. තරගේ වීරයා ලෙස සම්මානය දිනාගත්තේ නොදැවි ලකුණු 101ක් රැස් කළ ජොස් බට්ලර්. හෙට නොවැම්බර් 3 වැනිදා විවිධ මානසික ආතතීන් හමුවේ නොසැලී කටයුතු කිරීම සහ මානසික ආතතීන් අත්මිදීම වෙනුවෙන් නම් කරන ලද ලෝක මානසික ආතතීන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නොවැම්බර් මාස 3 වන දිනට යෙදී තිබෙනවා. සිය සංස්කෘතිය ජාත්‍යන්තරය වෙත විදහාපෑමට මෙන්ම එහි අභිවෘද්ධිය වෙනුවෙන් ජපානය විසින් නම් කරන ලද ජපන් සංස්කෘතික දිනය නොවැම්බර් මාස 3 වන දිනට යෙදී තිබෙනවා. මැරින වැඩස්ටහන යටතේ නාසා ආයතනය විසින් මැරින 10 යානය බුධ ග්‍රහයා වෙත දියත් කර ඇත්තේ 1973 වසරේ නොවැම්බර් මාස 3 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධාරූප වාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.